උසස් කළේ. අපිට ප්‍රකාර කළේ උන්වහන්සේ පමණයි. ඒ ස්වාමීනි කිසි කෙනෙක් නොවටිනා අපව උන්වහන්සේගේ වටිනාකමට ගෙනාවා දෙවියන් වහන්සේ. අපි උන්වහන්සේට හොඳට ප්‍රසන්නයි. अभी मैं उदास रहा था गाना करने अब बाप यानी उन्होंने अब्बा यानी किला अमतार उन्होंने अपने दिल में खाना रखा अभी उन्होंने गाना करने लगे उन्होंने अपने बच्चे में लेकर गाना करना अपने जीवित अपने गाने में लवाट पर तो मना करे नहीं सीखे तब मना करे नहीं सीखने के लिए नहीं करे उन्होंने गाना करना हालेलुया
ඉරිදා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 සිට 20 විතරක වෙනකම් බලමු. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යනවා දෙවියන් වහන්සේගේ දූතයා පිළිබඳව. ආමේන්. අපි හැම කෙනෙක්ම සභාවට එනවා. යේසුස් වහන්සේ පිළි අරගෙන තියෙනවා. ආමේන්. ස්වාමීන් වහන්සේට ආදරේ අද දවසේ උන්වහන්සේ පුදුම දෙයක් අපේ ජීවිතයට එකතු කරනවා. ආමේන්. හලෙලුයා. හොඳයි අපි කියවමු ඉරිදා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 සිට 20 දක්වා. එතරම් පළවෙනි පරිච්ඡේදයේ 9 සිට 20 දක්වා. දුබලාගේ සහෝදරයාද යේසුස් වහන්සේ තුල පීඩා විඳීමෙහි රාජ්‍යයේ ඉවසීමේ පංකාරය වූ යොහන්නම දෙවියන් වහන්සේගේ වචනයද යේසුස් වහන්සේගේ ශාස්ත්‍රය නිසා පත්මොස් නම් දිවෙදී සිටියෙමි. මම ස්වාමීන් වහන්සේගේ දවසේදී ආත්මයන් වහන්සේ තුල සිටියෙමි. එවිට නුඹ දකින්නේ පොතකලියා එපීස ස්මාර්ණ පාර්ගම්‍ය යාතිරා සාර්දිස් පිලදෙල්ෆියා ලවෝදික යන මේ සභා සතට අරකන්නයි කියනවා වූ මේ කොරණයක මෙන් මහත් ශබ්දයක් කුමාර පස්සේ ඇසීමේ එකල මා සමග කතා කළ ශබ්දයක් කිමෙක්ගයි බලන්න හැරෙන්නේ. එසේ හැරුණු කල රන් පහන් රූප සතක්ද ඒ පහන් රූපමද තමන්ගේ පාදය දක්වා වස්ත්‍රයක්ද පැනද රන් කටයකින් ලයගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙක් වැනි කෙනෙක්ද දුටිනි. උන්වහන්සේගේ හිසකේද ලොම් සහ හිම මෙන් සුදුය. උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් හා සමානය. උන්වහන්සේගේ පාද උඳුනක විලියම් කළ දිලිහෙන පිත්තල මෙන්ය. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජලගෝසාවක ශබ්දය මෙන්ය. උන්වහන්සේගේ සුවකීය දකුණතේ තාරකා සතක් ඇතුව සිටිසේක. උන්වහන්සේගේ මුඛයෙන් දෙමුහත් පියුණු කඩුවක් පිපුණේය. උන්වහන්සේගේ මුහුණ තදින් බබලන සූර්යයා මෙන්ය. මම උන්වහන්සේ දුටු විට මල කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියසේ බයනවන්න. මම පළවෙනිය සහ අන්තිමයය. ජීව බාරව කරත්තාය. මම මරණමි නමුත් බලව මම දැන් සදාකාලික ජීවත් සිටිමි. මරණයද පාතාලයේද ජතිව මට ඇත්තේ. එබැවින් ඔබ දුටු දේද දැන් තිබෙන දේද මින්පසු සිදුවන්ට තිබෙන දේද වන මාගේ දකුණතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් සතේද රහස ලියාපන්න. තාරකා සතනම් සභා සතේ දූතයෝය පහන් රුක් සතනම් සභා සතය. ආමේන්. ආමේන්. හලෙලුයා. මම අද කතා කරන්න යනවා මේ දූතයා ගැන. ආමේන්. හැම කෙනෙක්ම තමන්ගේ සිතිවිලි ලං කරගන්න සෝදාත් වෙනවා සිටික. ආමේන්. ඔබට යමක් ඔබේ ජීවිතයට අද අලුත් කරන්න යනවා. මට ඒක දැනෙනවා. ආමේන්. සුදාත්මයන්සි යමක් ඔබට පිළිල කරන්න යනවා. ඒක ගැන ඔබ ප්‍රීතිමත් වෙන්න. හලෙලුයා. අපි දකින්නවා දේවදූතයෝ යන්නේ බයිබලයේ දේවදූතයෝ කියලා කියන්නේ මේ ආත්මයන්න් වහන්සේ ආත්මිකව පණිවිඩ ගෙනියන අය. ආත්මිකව පණිවිඩ ගෙනියන අය තමයි දේවදූතයෝ කියන්නේ. ඒ වගේම දෙවියන් වහන්සේ විසින් මේ පෘථිවිය මවන්න ප්‍රථමේ ස්වර්ගී දෙවියන් වහන්සේට ගෞරවය දෙවන ලද මේ ආත්ම කොටසක් තමයි දේවදූතයෝ කියන්නේ. ආමේන්. ඒගොල්ලෝ දෙවියන් වහන්සේට විතරක් වෙන් කරලා තබාගත්තු සෙනඟ මේ ආත්ම. ආමේන්. ආත්ම කොටසය. මේ අය අවුරුදු දහස් ගණන්. ආමේන්. අවුරුදු දසදහස් ගණන් දන්නේ ස්වර්ගයේ නිර්මාණ කවදද කියලා. අපිට හිතන්නවත් බෑ. ඒවා නෑ කියන්න බෑ. ස්වර්ගයේ නිර්මාණ කොතනවත් කියලා නැහැ කොච්චර කාලයක්ද කියලා. එච්චර කාලයක් තිස්සේ දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස උන්වහන්සේ මවලා තියාගන්නව ආත්ම කොටසක් තමයි දේවදූතයෝ කියන්නේ. ඊ අය කොච්චර සෙනගක් ඉන්නවද කියලා කවුරුත් දන්නේ නැහැ. කොච්චර ආත්ම ඉන්නවද කියලා ස්වර්ගයේ කොතනවත් බයිබලයේ දීලා නැහැ. කොච්චර කෝටි ගණනක් ඉන්නවද කියලා. ඒවල හිටපු අයකින් සුළු පිරිසක් උන්වහන්සේගේ ස්වර්ගයේදී කැරලි ගහන්න ගත්තා. ඒ කැරලි ගහන අවස්ථාවේදී උන්වහන්සේ ස්වර්ගයෙන් වටලා දැම්මා. ඒ වටලා දාපු අයගෙන් 33 කෝටියක් ඒ ආත්ම බිමට ඒ ස්වර්ගයෙන් වැටුණා. ඒකේ ඒ ආත්ම තමයි කියන්නේ නපුරු ආත්ම කියලා. ආමේන්. අශුද්ධ ආත්ම කියලා. ඔවුන් සුද්ධකමින් වැටුණා. එතකොට ඒකේ ලොක්ක තමයි කියන්නේ සාතන් කියලා. ආමේන්.
යක්ෂයා සාතනා කියලා කියන්නේ මේ කෙනාට. හලෙලුයා. ඉතින් උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේගේ ඒ සුද්ධකමේ ඉන්නව දුතියන්ව නැති කරන්න. ඉතින් උඩ කවදාකවත් බැවුව එතනින් ස්වර්ගයෙන් ඔහු වැටුණු ස්ථානයේ මහා ස්ථානයක් තියෙනවා. අපව උන්ට කවදාකවත් ලං වෙන්න දෙන්නේ නැහැ දෙවියන්. ආමේන්. කවදාකවත් ස්වර්ගීය ස්ථාන වලට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ස්ථාන වලට යන්න පුළුවන්. නමුත් ස්වර්ගය ඇතුළට යන්න දෙන්නේ නැහැ. ආත්ම වලට ඔවුන් දෙවියන් වහන්සේ හෙළලා දාලා තියෙනවා. හලෙලුයා. ඉතින් ස්වාමීන් වහන්සේ කල්පනා කරලා උන්වහන්සේ මේ පෘථිවිය හදලා මේ පෘථිවියට සියලුම දේ සූදානම් කරලා අවසානයේ මිනිස්යාව මැරුණා. මිනිස්යාව මවලා උන්වහන්සේ දුබිල්ලෙන් අරගෙන මවලා එයාට දෙවියන් වහන්සේගේ ජීවමාන ප්‍රාණයක් වෙනසලසුවා. උන්වහන්සේගේ සුසුම් උන්වහන්සේ ඒ දුබිල්ලෙන් හදපු මිනිස්යාට කිව්වා. එදා ඉඳලා මේ පෘථිවිය තුල මිනිස්සෙක් හටගත්තා. ආමේන්. හලෙලුයා. මේ මනුෂ්‍ය වර්ගයෙන් පස්සේ ආවව සෙනග තමයි ඔබත් මම. හලෙලුයා. ආමේන්. එතකොට මේ ආවව මේ මනුෂ්‍යයා කාලයක් යද්දී ඔවුන් පාපයට වැටෙන්න යෙදුණා. කොහොම සුද්ධකම තමයි වෙනවන්සේ නැවි. අපි ඔක්කොම පාපයක් නැතුව තමයි නැවි. හලෙලුයා. ඒක අර සහපන් සහෝගේ යාකෝබට අපි මේ ලෝකේ ඒක කියන්නේ 33 කොට දෙවියෝ ඉන්නවා කියලා කියන්නේ ඒකයි. ආමේන්. ඔව් නැවිලා මේ පොළොව මත ඉන්නව දෙවියන් වහන්සේ මාවු නැවිලි ඒ කුළුදුලා කියනව මිනිස්යාගේ ජීවිතවල ඇවිල්ලා හැමතිස්සෙම පාපේ කියන දේ පෙන්නලා දෙනවා. පාපේ යොදවනවා. පාපේ රසවත් කියලා පෙන්නනවා. ඒ නිසා උන්වහන්සේ මොනවද කරේ? ආමේන්. මේ පාපයෙන් ගලවන පිණිස ස්වර්ගයේ උන්වහන්සේම තියාගෙන හිටියා. එයාගේ එකම බලවත් ආත්මය. ආමේන්. ඒ කුළුදුලා නම් කියනව බලවන්තයා. දෙවියන් වහන්සේමයි. ආමේන්. එයා මනුකවය කරගෙන මේ පොළොවට ආවා. ආමේන්. එවල සියලුම මිනිස් සම්මතියටම දොරක් ඇරලා දුන්නා. කරුණාවේ කියන දොරක් ඇරලා දුන්නා. සියලු කෙනෙකුටම ආපහු මේ පොළොවම නැති කරන්න යනවා මම ඔහු. මේ පොළොවේ ඉඳි පිට මම තවත් පොළොවක් දෙන්න යනවා ඇතුල් වෙන්න කියලා. ආමේන්. ඒක හිමි කර ගන්නා පිණිස තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නේ. හලෙලුයා. උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා ඊශ්‍රායලයට ඇවිල්ලා මේක කියලා ඉවරුනාට පස්සේ මුළු සෙනගම ආමේන් ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ කුරුසියේ තියලා එනගහලා උන්වහන්සේව මරලා දැම්මා. නමුත් මරණයටවත් උන්වහන්සේ තියන්න බැරුව දවස් තුලින් උන්වහන්සේ නැගිටලා මුළු සෙනග අතර දවස් 7ක් පිළි සිටලා උන්වහන්සේ ස්වර්ගයට ගියා. ආමේන්. උන්වහන්සේ ස්වර්ගයට ගිහිලා ඉදිකෝලයට උන්වහන්සේගේ ආත්මය එවුවට පස්සේ උන්වහන්සේට උවමනා වුණා ස්වාමීන් වහන්සේගේ සභාව පිහිටන්න. හලෙලුයා. උන්වහන්සේගේ සභාව පිහිටන්න උවමනා වුණාම ස්වාමීන් වහන්සේ මොනවද කරේ? ස්වර්ගයේ ඉඳලා කතා කරන්න සභාවේ දූතයෙක්පත් කරගත්තා. ආමේන්. ඒ නිසා තමයි මේ යෝහානස් මේ එළිදරව් පොත කියන්නේ සභාවේ දූතයාට මෙසේ කියලා කියන්නේ මට ඕන දැන් සිද්ධ වෙන්න යන දේ ඉස්සර වෙච්ච දේ මතු වෙන්න යන දේ. ආමේන්. මෙතන කියනවා ජීවමාන 1:19 කියනවා ජීවමාන තැනන් තැනත්තාය මම මැරුණෙමි නමුත් බලව මම දැන් සදාකාලික ජීවත් වන්නේ. මරණයට පාතාලයේ යතුරු මට ඇති. එබැවින් නුඹ දුටු දේ දැන් තිබෙන දේද මින් මතු සිද්ධ වෙන්න තිබුණු දේද වන මාගේ දකුණු අතේ නුඹ දුටු තාරකා සති සහ රන් පහන් රුක් සතේද රහස ලියාපන්නේ තාරකා සත නම් සභා සතේ දුනියයි. ආමේන්. උන්වහන්සේ කියනවා මේ සභාවේ දූතයත් එක්ක මට ඉඳගෙන සභාවට ඒ කියන්නේ මොනවද? පහන් රුක් සත සභාවට කතා කරන්න ඕනේ.
පහන් රූප වලට කතා කරන්න ඕන මට සභාවේ දූතියා තුලින් මට කතා කරන්න ඕන. ආමේන්. දැන් සභාවේ දූතියා හැටියට උන්වහන්සේ ප්‍රකාශ කරලා පත් කරලා තියාගෙන ඉන්නේ. දෙවියන් වහන්සේ විසින් ආලේප කරලා උන්වහන්සේගේ වචනෙට ගෙන යන පිණිස උන්වහන්සේ පත් කරගෙන ඉන්නා දූතයාට තමයි අපි කියන්නේ සභාවේ 16 කියලා. ආමේන්. හලෙලූයා. ඒ කෙනා ස්වාමීන් වහන්සේ දිවියේ දෙවියන් වහන්සේ ඊට පිණිස සිටින්න පුළුවන් භාජනයක් පමණයි. වෙන කවුරුත් නෙමෙයි. හලෙලූයා. ආමේන්. ඉතින් මේ තනන් වහන්සේ කියනවා ඊටාත්ම වැදගත් දෙයක් මෙතන කියනවා. ආමේන්. මගේ දකුණු අතේ නුඹ තාරකා සත. ඒ කියන්නේ මගේ අතින් අල්ලගෙනම ඉන්නා වූ තාරකාවන් තමයි සභාවේ දූතියා. හලෙලූයා. මට මේක ඔබට කාලයක් තිස්සේ මට මේක කියන්න සූදානම් වෙච්ච දෙයක්. නමුත් මට ඊයේ රාත්‍රියේ ස්වාමීන් වහන්සේට ලැබුවා මේක කියන්න කියලා. ආමේන්. මේක කතා කරන්න සභාවට මොකද සභාව හරි තැන හිටියේ නැත්තම් සාතන්ගේ දූතයන්ට පුළුවන් ඇවිල්ලා පහරෙල්ල කරන්න. ඒ නිසා හරි තීරණ හරි ඉලක්කයට සිට ගන්න ඕන සභාව පහන හරියට තිබුණේ නැත්තම් මොකක්ද වෙන්නේ යන්නේ කියන එක තමයි අද දවස් ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. හලෙලූයා. ආමේන්. ඉතින් ස්වාමීන් වහන්සේගේ ඒ දූතයා හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ දූතයා මෙතන කතා කරනවා සභාසතේ දූතයා. එයාගේ දකුණු අතින් අල්ලගෙන ඉන්නවා කියනවා. එයා පක් කරගෙන ඉන්න කියනවා. එයා දුමනා කරන කියනවා. හලෙලූයා. ඉතින් ස්වාමීන් වහන්සේ යම් කෙනෙක්ව පත් කර ගන්නවාද දෙවියන් වහන්සේට ඕන කරනදී ඒ තාරකාව තමයි ආමේන් ඒ පහනට එළිය දෙන්න ඕනේ. හලෙලූයා. සමහර වෙලාවට මේ පහන් මේ තාරකාව කතා කරද්දී කැමති නැති වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ස්වාමීන් වහන්සේගේ ඒ 16 කතා කරද්දී සමහරක් අය මේ තාරකා කතා කරද්දී සමහරක් අය හිතෙනවා. ආමේන්. සමහරක් අයට වේදනාවක් ඇති වෙනවා. සමහරක් අයව කුඩු කරලා දානවා. සමහරක් අයට මම භයංකර විදියට කතා කරනවා. ඒ කතා කරන්නේ මේ සභාවේ ඉන්න කෙනා නෙමෙයි. ආමේන්. එයා තුලින් මේ වචනේ කියන්නේ එයා තුලින් උන්වහන්සේට උපදලා තියෙන පහන හදාගන්න. ඒ පහන නිමිලා කියොතින් සදා කාලෙටම නිමිලා යනවා. පහනක් කියන්නේ සභාවයි කියලා මෙතන කියන්නේ. පහන එන හදාගන්න ඕනේ දෙවියන් වහන්සේ. ආමේන්. එතකොට පහනට කතා කරද්දී සමහරවිට පහන නිවිගෙන ඒකේ කරවල වෙලා පොඩි එළියක් තියෙන නිසා වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කතා කරන්නේ දූතිය තුලින්. බදන්නවද දෙවියන් වහන්සේ දූතිය තුලින් යේසුස් වහන්සේ කතා කරද්දී ඔබ මේ වචනය ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ ප්‍රතික්ෂේප කරන්නේ කාවද? යේසුස් වහන්සේ. වචනියානෝ සියලු යේසුස් වහන්සේ. ආමේන්. ස්වාමීන් වහන්සේ සමහර අයට මේ විහිළුවෙන් කතා කරන්න පුළුවන්. ආමේන්. දාවිඩ්ට කතා කරලා නිකන් හොඳම යාළුවෙක් විදියට දෙවියන් වහන්සේ ඇවිල්ලා. එයාගේ පාපය කියන්නේ. හලෙලූයා. හරි මිත්‍රශීලීව තමයි කතා කරන්නේ. සමහර කෙනාට අපිට නීරිව කතා කරන්න පුළුවන්. සමහර කෙනාට උන්වහන්සේ සැරෙන් කතා කරන්න පුළුවන්. සමහර කෙනාට ගලවා ගන්න බැරි ගලක හිරවිච්ච ලොකු මුලක් දෙන්න පුළුවන්. ස්වාමීන්වහන්සේ කතා කරන්න පුළුවන්. සමහර කෙනාට හිතගෙන ඉඳි මුළු දහස් ගණන් සෙනගිරිදී කතා කරන්න පුළුවන්. සමහර කෙනාට ඒ කෙනා ලැජ්ජ වෙයි. සමහර කෙනාට එපා වෙයි. සමහර කෙනාට කෙනා හිතන්නේ නැහැ. දෙවියන් වහන්සේ යාට කතා කරයි.
දෙවියන් වහන්සේ පහනට කතා කරද්දී එකම හේතුව තමයි දෙවියන් වහන්සේ පහනට ආදරේ නිසා. හලෙලූයා. ආමේන්. ඒ ආදරේ නිසා කතා කරේ පහන එළිය තියාගන්න මම එන විට අරගෙන යන්න. සමහරක් කැමති නෑ. මතක තියාගන්න මේ වචන කරාස කියලා. දෙවියන් වහන්සේ කතා කරද්දී ප්‍රතික්ෂේප කරොත් ඒක දෙවියන් වහන්සේ කතා කරයි කියලා එක පිළිගත්තේ නැත්තම් ඒක Tamanට හම්බ වෙනවා. ආමේන්. දෙවියන් වහන්සේ මොනවද කිව්වේ? මාගේ වචනය ආපහු ඉස්සෝ නැහැවි. ඒක ක්‍රියාත්මක වෙනවා. ඔබ පිළිගත්තේ නැතත් ඇතත් රිටර්න් එක අනිවාර්යයෙන්ම හම්බ වෙනවාමයි. හalleluya. ඒක කතා කරන්නේ දෙවියන් වහන්සේ. හalleluya. මේක අපි අදම්සියට යමු ස්වාමීන් වහන්සේගේ මේක සත්‍යතාවයට ඇතුළු සත්‍යතාවය දැනගත්තේ නැත්නම් අපිට බැරුව යන මේක අපේ ජීවිතේ මොනවද තැම්පත් කරගන්නේ. අපි යමු නියම පොත. පරම යුසුම කියන නියමකට විතර අපිමු. ආමේ නියම පොතට අපි ගිහිල්ලා සුරමෝතක් ස්වාමීන් වහන්සේගෙදී අපිට මෙහි කරන්න යමක් අදවස් ස්වාමීන් වහන්සේදී ආමේ නිඥාම පොතේ තුන්වෙනි පරිච්ඡේදය අපි ඇතුළු වෙනවා. අපි හැම කෙනෙක්ම නිඥාම පොතේ තුන්වෙනි පරිච්ඡේදය ඇතුළු වෙනවා. ස්වාමීන් වහන්සේ කොහොමද කතා කරන්නේ යන්නේ කියන එක අදවස් වෙපත් එකම කතා කරන්නේ. ආමේන්. මේ තුන්වෙනි පරිච්ඡේදය හැම කෙනෙකුම සිතිවිලි ඇතුළු කරගන්න. ඔබ හැමදාම කියවල ඇති, දැක්කලා ඇති මේ පදයේ උස මහත ගැඹුරු උඩට තියෙලා ඇති. නමුත් අද මම පොඩ්ඩක් පුරුෂ කතා කරන්න යනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ දෙවෙනි පදේ මම ඔයාලට කියන්න. මෝසෙස් වනහේ තමාගේ මාමා වූ මිදියන්මි පූජක වූ යෙත්‍රෝගේ ඉලු බැටළු රැළ බලාගෙන සිටියේ. ඔහු ඉලු බැටළු රැළ වනාන්තරයේ එහා මෙහා ගෙන ගොස් දෙවියන් වහන්සේගේ කන්ද එනම් හොරෙක්ට පැමිණියේ. ස්වාමීන් වහන්සේගේ දූතයා පඳුරක් මැද ගිනි ජාලාවක සිට ඔහුට පෙනුනේ. මොනවද මෙතන කියන්නේ? ස්වාමීන් වහන්සේගේ දූතයා. දැන් විතරාපති සභාවේ දූතයා ගැන කතා කළා. මෙතනදී කියනවා ලෝකේ පළවෙනි වතාවට දෙවියන් වහන්සේගේ නම කියන්න යනවා මොසෙස්ට. ඒ වගේම මොසෙස්ට දෙවියන් වහන්සේ කතා කරන්න ඕන වෙලා තියෙනවා. කතා කරන්න යද්දි මොනවද කරේ දෙවියන් වහන්සේ? දූතයෙක් කාවලු. දූතයා පෙනී සිටියලු ගිනි ජාලාවක් මැද. මෙතන කියනවා දූතයා පඳුරක් මැද ගිනි ජාලාවක් සිට ඔහුට පෙනුණා කියලා. ආමේන්. ඔහුට පෙනුනේ. ඔහු බලා සිටියේ බලව පඳුර ගිනි ඇවිල්ලා තිබුණු නමුත් දාලා නුගියේ. එවිට මෝසෙස් මම දැන් අහකට හැරි පඳුර දාලා නුගියේ මකුසාද යන මේ මහත් දර්ශනය බලා ගන්නෙමි කිය ඔහු බලන පිණිස හැරි යන බව ස්වාමීන් වහන්සේ දුටු කල දෙවියන් වහන්සේ පඳුර මාර්ගයෙන් මෝසෙස් කියා ඔහුට හඳුන්වන්නේ. ආමේන්. දැන් දූතයෙක්පත් කරගත්තා. දෙවියන් වහන්සේ මොනවද කරේ? දූතයා ඇතුළෙන් දෙවියන් වහන්සේ මෝසෙස් කියලා කතා. ආමේන්. හalleluya. ස්වාමීන් වහන්සේට කතා කරන්න වුණාම උන්වහන්සේ දූතයෙක්පත් කරගන්න ක්‍රමයක් නේ. එදා දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරන්න වුණාම උන්වහන්සේ තිබුණා කෙලින් කතා කරන්න. හalleluya. මෙතන කියනවා උන්වහන්සේ මොසෙස් කියනවා මම යාව දැක්කා. දූතයෙක් ඉන්නවා. ගිනි ජාලාව පත්තු කරගෙන මට පෙනුණා. නමුත් ඒ දූතයා ඇතුලෙන් දෙගෙන තමා දෙවියන් වහන්සේ මෝසෙස් කියලා කතා කරනවා. හalleluya. ඒකමම ඒ විදියටම එවිදලා පොතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සභාවේ දූතයා කරන කොටගෙන තමා කතා කරන්නේ. පාන් වලට. ආමේන්. හalleluya. දැන් ඔයගොල්ලෝ දැක්කනේ මේක මේ අලංකාරය. හalleluya. මේ අලංකාරය ඔබේ ජීවිතේ තියෙනුනේ. තා මොසෙස්ට ගිනි පඳුර තුලින් දෙවියන් වහන්සේ කතා කරා.
ආමේන්. ඒ කියන්නේ දූතිය තුලින් තමයි ස්වාමීන් වහන්සේ කතා කරන්න තීරණය කරේ. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොනවද? අපි තාමත් තීරුම් අරගෙන නැහැ. සභාවේ දූතිය කියන්නේ කවුද? ස්වාමීන් වහන්සේට කතා කරන පණිවිඩ මොනවද? ස්වාමීන් වහන්සේ මොනවද අපිට කතා කරන්නේ? අපිට මෙච්චර කාලයක් උන්වහන්සේගේ දූතිය කතා කරද්දී අපි මොනවද කරලා තියෙන්නේ? හාලෙලූයා. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ දූතිය තුළින් සභාවේ පහන් වලට කතා කරා නම් දෙවියන් වහන්සේ ඔය කතා කරපු හැම වචනයක් තුළින් පහන් සූදානම් වුණේ නැත්තම් දෙවියන් වහන්සේ විනිශ්චය දවසේදී අහනවා. හalleluya. ආමේන්. ඒක දෙවියන් වහන්සේ කරගෙන තියෙන වැඩ. ඒ කවුරුත් එක තේරුම් ගන්නෑ. එදා මොසස්ට කතා කරාවු ඒ දූතියන් තුලින් දෙවියන් වහන්සේ කතා කරාවු තැනන් උන්වහන්සේ අදටත් මේ සභා සත කියන්නේ සම්පූර්ණ වුණා සභාවට කතා කරනවා. ආමේන්. ඒ සමහරක් අවස්ථාවල ආමේන්. මේක අපි හැම කෙනෙක්ම දැනගත යුතු දෙයක්. සමහරක් අවස්ථාවල සභාවේ දූතිය හැටියට බොරුවේ පියා අර වැටුණු නපුරු ආත්ම සාදාගත්තු සභාවල් හැටියට ඉන්නවා. අන්තිම කාලවල වලදී යේසුස් වහන්සේගේ නාමයෙන් පෙනී සිටින බොරුවේ දූතිය සාදාගත්තු සභාවල් තියෙනවා. ආමේන්. හalleluya. ඒ සභාවල් දැනගන්න පුළුවන් එකම එක සාක්ෂියක් පමණයි තියෙන්නේ. මොනවද? ස්වාමීන් වහන්සේ මෙතනදී කියනවා හalleluya. ස්වාමීන් වහන්සේ කියනවා ඊටමත් ලස්සන දෙයක් පස්වෙනි පදේ කියනවා නික්මියාවතුනේ හalleluya. උන්වහන්සේ කතා කොට මෙතනට ලන්නවන්න නුඹේ පාදවලින් නුඹේ වහන් ගලව මක්සාද නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියක් යයි. ආමේන්. මේ දූතිය සිටින තැන ඒක ශුද්ධයි. ආමේන්. හalleluya. ආමේන්. මේ දූතිය සිටින්නේ ඒ ශුද්ධ භූමියක් තුලයි. දැන් මම ඔයගලන්ට කියන්නේ නෑ සභාවට ආපුවම සෙරප්පු ගලවලා තුලට එන්න කවදාකවත් කියන්නේ නෑ. නමුත් දූතියත් එක්ක හරි කල්පනාවෙන් ඉන්න. ඇයි දන්නවද? මම හිතුවේ නැතත් හalleluya මම සිතුවේ නැතත් ඒ ස්ථානය දෙවියන් වහන්සේගේ වැට බඳලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ වැට මම හිතලාවත් නෑ වැටක් බඳලා තියෙන්නේ. ඒක දෙවියන් වහන්සේගේ සුද්ධ භූමියක් විතරයි. දෙවියන් වහන්සේට කතා කරන්න ඕන භූමියක් විතරයි ඒක. ඒකයි මොසස් කිව්වේ නුඹේ කන්ද නිසාවත් මොනවෙන්ද නිසාවත් නෙමෙයි ඒ ස්ථානය ඒ මම කතා කරන දැන සුද්ධ දෙයක්. ඒක අල්ල ගන්න කියලා. කොහොමද අපි මේක විශ්වාස කරන්නේ? අපි ඒක දැනගන්න වද දවසේ. කොහොමද අපි විශ්වාස කරන්නේ මේක ඇත්තද කියලා? හalleluya. අපිට හිතාගන්න බැරි තැනකට අද දවසේ දිවෙන්න හම්සෙ ගෙනියන්න යනවා. කොහොමද මේ දූතියග ඔබ දෙවියන් වහන්සේගේ ඒ සුද්ධ ස්ථානයේ තියාගෙන ඉන්නේ කොහොමද කියලා බයිබලයේ විස්තර කරලා තියෙනවා. අපි යෝබ පොතේ ආමේන්. හැම කෙනෙක්ම දන්නවා පරණ දුසුමේ ආමේන්. යෝබ පොතේ යමු. යෝබ පොතේ ඊටමත්ම ලස්සන වූ වචනයක් අද දවසේ දෙන්න යනවා. පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ හalleluya. යෝබ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ හැම කෙනෙක්ම මේක අල්ලා ගන්න සමනස මොනවද කියන්නේ කියලා. ඒ ස්තරි පොතක පසුව තියෙනවා. ආමේන්. හොඳයි මම කියවන හැම කෙනෙක්ම අහගන්න. සාතාන් ස්වාමීන් වහන්සේට උත්තර දෙමින් යෝබ දෙවියන් වහන්සේ කෙරෙහි බයවන්නේ කුමකටද? ඔබ වහන්සේ ඔහු වට කරත් ඔහුගේ ගෙදර වට කරත් ඔහුගේ සියල්ල වට කරත්
හැමකින්ම වැට බැඳ තිබෙනවා නොවේ. ආමේන්. යෝබ් ළඟට සාතන් යනවා. ගිහින් පාර එල්ල කරන්න. සාතන්ට මුකුත් කරන්නට බෑ. දෙවියන් වහන්සේට කියනවා සාතන් ඔයා මේ යෝබ් කෙරෙහි වැටක් දාලා තියෙනවා. ආමේන්. මේ වැට නිසා මට මුකුත් කරන්නට බෑ. එයාට. ඔබ මේ වැට අයින් කරොත් විතරක් මට මොනවාරි කරන්න පුළුවන්. මේ වැට නිසා මුකුත් කරන්නට බෑ. හලෙලූයා. යෝබ් කියන්නේ පරණ යුසුමේ හිටියාව උත්තම පූජකයෙක්. ඔහු දෙවියන් වහන්සේට ඔහුගේ මුළු පවුල වෙනුවෙන් පූජාවන් ඔප්පු කරපු කෙනෙක් ගැන කියනවා. ඔහු ගැන දෙවියන් වහන්සේ සාක්ෂි දරනවා. ඔහු නපුරෙන් වැළකීලා සුද්ධව ජීවිතයක් ගත කරපු කෙනෙක්. දැන් මම බලට ලොකු රහසක් කියලා දෙන්නම්. ආමේන්. හලෙලූයා. මේක ඔබගේ ජීවිතයට සුදු කරගන්න. දෙවියන් වහන්සේගේ දූතයා කොහේ තැනක හෝ ඉන්නවා නම් ආමේන් නපුරු ආත්මයක් ඇතුව දූතියෙක් ඉන්නවා නම් මං කියවගේ නපුරු ආත්මයක් ඇවිල්ලා ඉන්නවා නම් දූතියෙක් හැටියට පෙනී හිටිනවා නම් ඒ දෙදෙනාගේ වෙනස හොයාගන්න පුළුවන් එක දේ තමයි සුද්ධකම. ආමේන්. නපුරු ආත්මයක් තුලින් ඉන්නවා නම් යම් ආත්මයක් ඇවිල්ලා යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ආත්මය සබාවට උගන්වන්නේ පව කරන්න. පාපී ඉන්න. කරුණාවෙන් දෙවියන් වහන්සේවට සමාව දෙයි. කලබල වෙන්න එපා. යාඥා කරන්න. දෙවියන් වහන්සේ උත්තර දෙයි. පාපී හිටියට කමක් නැහැ. ආමේන්. පව වැඩ කරාට කමක් නැහැ. හalleluya. කාම මිත්‍යාචාර කරාට කමක් නැහැ. වෛශ්‍යාකම් කරාට කමක් නැහැ. හොරකම් කරලා ඒ මියව දේවල් කරාට කමක් නැහැ. සල්ලාල වැඩ කරාට කමක් නැහැ. වතුර යටින් ගින්දර ගෙනිච්චට කමක් නැහැ. දෙවියන් වහන්සේ කරුණාවන්තයි කියලා පෙන්නනවා. දෙවියන් වහන්සේගේ දකුණු අතේ ඉන්න දූතයා කියන්නේ ඕක කරොත් ස්වර්ගයට යන්න බෑ. ඕකත් එක්ක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මැරෙනවා. ඕකත් එක්ක ඉන්නවා නම් තමා විතරක් නෙමෙයි තමාගේ පවුලේ අය සියලු දෙනෙක්ම නැසින්න යනවා. ආමේන්. මේක තමයි සුද්ධ භූමිය කියන්නේ ලංවන්න එපයි කියලා කියන්නේ මේකයි. හalleluya. ස්වාමීන් වහන්සේට ඕන කරලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ අතේ රැගෙන යනවා දුර්යන්. එතකොට මෙතන විතර අපිට මොනවද කියන්නේ? පහන් කියලා මොනවද මතක් කරේ? පහන් රුක් සතනම් සපහ. ආමේන්. එහෙනම් ස්වාමීන් වහන්සේ ගැන මතක් කරලා දෙන්නේ මොනවද? දූතයා ඕනා, ආලෝකය ඕනා, ජේසුස් වහන්සේට කතා කරන්න යාවෝනා පහන් ටිකට. මේ පහන් කෙනාට කතා කරන්නයි ඕනේ. ඒකයි හැමදාම ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ දූතයා තුලින් දෙගෙන සභාවේ පහන් වලට කතා කරන්නේ. පහන් වල තිර නිමිලා නම් තිර කඩලා ආපහු පත්තු කරන්නේ. බැටරිය ඉන්නනේ එතනින් ගලවන්නේ. විනාශ වෙලා යනවා නම් මැරෙන්න යනවා නම් එතනින් බේරන්නේ. සදාකාලික ජීවනය උරුම කරගන්න ඒ පහන් ආලෝක කරන්නේ මේ ආලෝකයේ තියෙනා දෙවියන් වහන්සේගේ දූතයයි. හalleluya. අපිට මොනවද වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි අපේ අතුලාන්තයට දෙවියන් වහන්සේගේ ඔක්කොම දන්නේ. පහන් ගැන දන්නේ දෙවියන් වහන්සේනේ. ආමේන්. ඉතින් දෙවියන් වහන්සේට උමනා වුණාම යමක් කතා කරන්න අපිට ඍජුව අපේ කටුවේ එන්නේ යමරෙන්නේ. ස්වාමීන් වහන්සේට ඔහොම පුළුවන් ඈ දූතයාට එහෙම පුළුවන්ද අපි අපේ රාජ් කතා කරන්න? මගේ එහෙම වැරදි පෙන්නන්න යට අයිතියක් තියෙනවද? යාට අපි කරන දේවල් යාට පොඩ දුමනාව. යා කවුද අපේ දේවල් වලට ඇගිලි ගහන්න? අනේ දෙයියනේ. දූතයා මේ යොක කරන්නේ. දූතයා තුලින් යේසුස් වහන්සේ යොක කරන්නේ. දූතයා වලගේ දේවල් වල ඉන්නේ නැහැ. ඔයගලන්ගේ තියෙන රහස් දන්නේ නැහැ. ආමේන්. ඔයගොල්ලෝ කරන්නා වූ ජඩ වැඩ, මඩ වැඩ, ගොඩ වැඩ උන්වහන්සේ මේ දූතිය දන්නේ නැහැ. ඔයගොල්ලෝ මොනව කරගෙන ඉනවද කියලා දූතිය දන්නේ නැහැ. හැබැයි දූතියට උමනා වෙලා තියෙන දූතිය තුලින් යේසුස් වහන්සේට කතා කරන්න ඒ දැන් වලින් ගැලවෙන්න මොකද පහන් වලට යේසුස් වහන්සේ ආදරේ නිසා.
දුතිය. එයාට අයිතියක් තියෙනවද ඔය කතා කරන්නේ? කවුද මේවා කතා කරන්න අපේ දේවල්? වැරදීම. ඔබ වපුරන දේ ඔබට කපා ගන්න හම්බෙන්නේ. දෙවියන් වහන්සේ යාතුලින් කතා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. ආමේන්. අපි දැන් පැහැදිලිවම දැක්කා මෙතන. සභාසතේ දූතයන්ට කතා කරන්න ඕන වෙලා තිබුණා දෙවියන් වහන්සේ යාතුලින්. හලෙලුයා. පරණ දිවසීම දැක්කා උන්වහන්සේ දූතයන්ටලින් තමයි මෝසෙස්ට කතා කරේ. ඒ ගින්න ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ආත්මය. ආමේන්. එහෙනම් සභාවට යේසුස් වහන්සේ ශුද්ධාත්මයෙන් වහන්සේ දෙන්නම ඉඳගෙන පහන් වලට මඟ පෙන්නනවා. හලෙලුයා. ඔබට මඟ පෙන්වන්නේ උන්වහන්සේ එකම එක හේතුවක් නිසායි. ඒ දන්නවද? දසලක්ෂ සෙනග අතරින් ඔබ යේසුස් වහන්සේට ආදරේ කියපු නිසා. මොසෙස් එක්ක කතා කරා දෙවියන් වහන්සේට ඉන්නට බැරුව ගියයිද? ඔබ අදේ මම ඔයාලට ආදරේ කියපු දවස්. ඒ ආදරේ නිසා ඔබගේ සැඟවුණු සියලුම කුණු අරන් ගිලේට දාලා ඔබට ඍජුව ස්වාමීන් වහන්සේ කතා කරන්නේ දැන් ඇති මගේ දියණිය, දැන් ඇති මගේ පුත්‍රයා, මෙතනින් නැගිටින්න මම නුඹත් එක්ක සිටිනා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේට මේ පහන් ඔක්කොම කොහෙද ගෙනියන්න ආසාව තියෙන්නේ? උන්වහන්සේ නුවරට. ආමේන්. බයිබලයේ ලියලා තියෙනවා මේ උන්වහන්සේගේ නුවරේ කිසිම එළියක් නැහැ. ලාප සූර්යාවනේ නැහැලු. හලෙලුයා. තවත් සූර්යාවක් නැහැලු. රාත්‍රියේ එළිය තියනවලු. හේතුව මොනවද දන්නවද? දූතයාගේ ආලෝකය තමයි උන්වහන්සේගේ ආලෝකය ඇවිල්ලා මේ පහන් වලට එළිය දීලා තියෙනවා. ඒ නුවර සැබවින්ම සදාකාලයට ආලෝකයෙන් පිරීලා තියෙනවා. ආලෝකයේ දූතයා තමයි කතා කරන්නේ. ආමේන්. අපි වැරදි අඩු නැහැ. මට ඒ කාලේ වෙච්ච කතන්දරය මට ඔක ගායනතෝ කියන්න ඕනේ ඉස්මාල්සේගේ නාමය. මම යේසුස් වහන්සේ පිළිගත්තු කාලේ එක දවසක් මම මේ සභාවට ආපු වෙලාවේ ස්වාමීන් වහන්සේ මට කතා කරා. ආමේන්. මට කතා කරා. සභාවේ ඔක්කොම දැනගෙන හිටි මම ඒක බ්‍රදර් කෙනෙක්. ආමේන්. හල්ලුයා. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ දැනගත්තු කෙනෙක්. හැබැයි මුළු සභාවටම මාව හරියම හොඳයි. ආමේන්. තාම කිරි අරහැරපු කෙනෙක් වගේ අම්මගේ. හලෙලුයා. ඊ වගේ හරිම සුබදාල් වගේ තමයි කට්ටියට පෙනුනේ. ආමේන්. හරි හුරතල් බොනිකෙක් වගේ. හරි හොඳයි ඔක්කොන්ටම හරි ප්‍රසන්නයි. හරි කීකුරුයි. ඒ වගේ. ආමේන්. ලකි බ්ලැකිනේ නේද? ඒ වගේ හරිම කීකුරුවක් හිටියා. හැබැයි එක දවසක් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දාසය තුළින් මට කතා කරලා සෙනගිනි. සෙනඟ ඔක්කොමම දාසයට බැන්න කරපු වැඩේ වැරදි. ආමේන්. එච්චර හොඳම කෙනෙක්, එච්චර අවංකව ඉන්න කෙනෙක් ඇයි එහෙම කිව්වේ කියලා. හැබැයි මම දන්නවා මමයි දුස්තයා කියලා. හalleluya. එදා තමයි මම දැනගත්තේ මමයි දුස්තයා. මෙතන ඉන්න කවුරුත් නෙමෙයි. මුන්ට කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ යේසුස් වහන්සේ මේ දේරතුලින් මට ඍජුව කතා කරා. මම ඔක්කොමගේම කතාවලා. මම සභාවේ ගිහින් උරුණාට පස්සේ පාර දිගිය අඬන්න ගියා. දෙවියන් වහන්සේ මට කතා කරා ඍජුව. මට කතා කරා ඍජුව කියලා මම එදා තමයි දැනගත්තේ. එදා ඉඳන් මම දන්නවා දෙවියන් වහන්සේ මට කතා කරා. ආමේන්. එදා මම ගොඩාක් මගේ ජීවිතේ මගේ අතුලාන්තියේ මගේ කාටවත් පේන්නේ නැති රහස ස්වාමීන් වහන්සේ දැසෙනගිදී මට පෙන්නලා දුන්නේ මට ආදරේ. ආමේන්. මට ආදරේ නිසා ඒක පෙන්නලා දුන්නේ. අද මම මේක තීරුම් ගත්ත නිසා අද දෙවියන් වහන්සේ මා තුලින් ඉඳගෙන පහන් වල කතා කරා. ඔබට දෙවියන් වහන්සේ කතා කරද්දී ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබ යන්න ඔබගේ ගැඹුරු ජීවිතේ. ඔබගේ රහසිගත ජීවිතේ යන්න. ඔබ ගිහින් එතනදී ඔබ හාරලා බලන්න උන්වහන්සේ ඇයි මට එතනට කතා කරේ? එතනට කතා කරලා ඔබ මැරෙලා යනවා. ඔබ නැති වෙන්න යනවා. ඒ නිසායි ස්වාමීන් වහන්සේ ඍජුව හරි කතා කරන්න. එදා මොසෙස්ට ඍජුව කතා කරන පිණිසයි
Moses කියලා කතා කරනවා. ආමේන්. හලෙලූයා. අපිට සමහරක් වෙලාවට වෙන දෙයක් තමයි කටු පැනලා නේද? ඉලාකින් සභාවට එන්නේ නැහැ. ආමේන්. දෙවියන් වහන්සේගේ දාසය අපිට එහෙම කිව්වා. අපි ඔක්කොම දැනගෙන කවුරු හරි කියලා ආමේන්. නැත්තම් කවුරු හරි ගෙදර ඒ දවසේ කාට හරි කතා කරන්න කියලා ඒක හොයලා බලනවා. අනේ මම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අර සුමනට ඔබ කිව්වේ සුමන තමයි එන කියලා තියෙන්නේ. අර අවුරුදු කමාරට ඉස්සෙල්ලා අර අල්පොන්ස් වර්තිකාවේ යටික මම කතා කරා. එහෙනම් අල්පොන්ස් තමයි පාස්ටර් කියලා තියෙන්නේ. ආමේන්. ඉතින් අල්පොන්ස්ගේ ජීවිතය ඉවරයි. කවදාකවත් හිතන්නේ නැහැ ස්වාමීන් වහන්සේම කතා කරයි. ඕක පැලවෙන හැම තැනම ඔබ ස්වාමීන් වහන්සේගේ හිටපු තැන ඉඳලා අඩි ගාන පල්ලෙහාට වැටෙනවා. ආමේන්. අඩි ගානක් බිම වැටෙනවා. ස්වාමීන් වහන්සේට කතා කරන්න බැරි විදියට ඔබම ලොකු තාප්පයක් වැද ගන්නවා. ආපහු ස්වාමීන් වහන්සේ මට කතා කරන්න එපා කියලා. ආමේන්. ඔබට කතා කරන්න එපා කියන තාප්ප වැදගත්කම තමයි සබාවේ ඉන්න දූතියව පෙන්නන්න දැරියන. ඇයි දැක්ක දැනුවෙන්න තියෙනවනේ. ස්වාමීන් වහන්සේ දුටු තැන කතා කරනවා පස්සේ. දුටු තැන කතා කරන්නේ ඒක අයින් කරන්න ඕනේ. තිරේ කඩන්නමයි ඕනේ එළියෙන්න. ආමේන්. හලෙලූයා. තිරේ කඩන්න ස්වාමීන් වහන්සේට කඩන්න දෙන්නේ නැතුව ගියාම තිරේ කඩනකම් දෙවියන් වහන්සේ කතා කරනවා. ඔබගේ ඒ ස්ථානයෙන් ගැලවෙනකම් ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඉතින් ඉන්න බැරුව ගියාම ඉතින් කටු කඩාගෙන සභාවක් දාලා අපේ සමරකේ දුවලා එන්නේ ඒකයි. දැනට කතා කරලා තියෙන දෙවියන් වහන්සේ. ඒක හදනකම් ඔබට කවදාකවත් දෙවියන් වහන්සේ කතා කරන්නේ නැහැ. ආපහු කවදාකවත් ආශිර්වාදයක් දෙන්නේ නැහැ. ආපහු කවදාකවත් ස්වර්ගයේ තියෙන කිසි දෙයක් ඔබට දැනෙන්නේ නැහැ. ආපහු කවදාකවත් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අනේ මම ඔයාලට කතා කරන්නේ පැටියෝ කියලා අපෝ කියන්නේ නැහැ. එතනින් හරියට එතන ඔබ මම හදා ගන්නකම් ස්වාමීන් වහන්සේ කවදාකවත් කතා කරන්නේ. හලෙලූයා. ආබ්‍රහම් දෙවියන් වහන්සේ තෝරගත්තා. පොරොන්දු දිස්ත්‍රික්කෙ යන්නා දෙවියන් වහන්සේගේ මිනිසයා ප්‍රථම වතාවට දෙවියන් වහන්සේට ගිහිල්ලා. ආමේන්. ඔහු ගියාව ප්‍රදේශයෙන් ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ ඉස්සෙල්ලාම කූඩාරමක් හදාගන්නවා. ආමේන්. ඔහු කූඩාරමක් හදගෙන ඉඳිදී ස්වාමීන් වහන්සේ කියන උපත් පුතේ මම නුඹත් එක්ක ඉන්නවා දෙවියන් වහන්සේ නුඹට මම මේ ස්ථානය නුඹට දෙන්නම්. ඔහුට දෙන්නම් කිව්වට පස්සේ ඔහු මොනවද කරන්නේ? එතනින් පිටත් වෙලා වෙන දිශාවකට යනවා. ආබ්‍රහම් වෙන දිශාවට හැරලා යන ගමන්ම ඒ හම්බෙන මිනිසුන්ට කියනවා මේ මගේ නෝනා නෙමෙයි මේ මගේ සහෝදරයෙක් කියලා නෝනවත් විකුණලා දානවා. නෝනවත් එක්ක රජෙක් කියලා සයනි කරගන්නවා කියාගේ. හලෙලූයා. ආපහු මේ මිනිස්සු බාහිර ආපහු නෝනවතට දෙනවා. දීලා කියනවා ආමේන්. නුඹ ආපහු පිටත් වෙන පැත්ත බලාදොත් මෙතු බලෙන් අපිව දෙයන්වස් මාරලා දායි කියලා. ඔව් ආපහු වෙවිලා ඒ පළමු ස්ථානයේම කූඩාරම දෙයන්වස්ට අල්තාරයක් හදලා පූජාවල ටිකක් තැනට එනකම් දෙවියන් වහන්සේ කතා කරන්නේ නැහැ ආබ්‍රහම්. ආමේන්. ආපහු ඔක්කොම වටේ ගිහිල්ලා එතනට එනකම් බයිබලයේ කියවලා බලන්න දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරන්නේ නැහැ. ඔව් වෙවිල එතනටම ඇවිල්ලා පූජාසනයක් හදලා අනේ ස්වාමීන් කියපු වෙද්දී දෙවියන් වහන්සේ ආබ්‍රහම් කතා කරා. අපේ වැරදි තැනට කතා කරුවට පස්සේ ඒක හදා ගන්නකම් ස්වාමීන් වහන්සේ ආපහු අපිත් එක්ක කිසිම සම්බන්ධතාවයක්. ආමේන්. අපි පාපයේ වෙලී ඇලී ගිලී ඉන්න පුළුවන්. කරන්නට දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ සභාවට එන්න පුළුවන්, සේවී කරන්න පුළුවන්, බලවත් ආස්කම් කරන්න පුළුවන්, පුදුමහා ලකුණු කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ආපහු කතා කරන්නේ නැහැ. හලෙලූයා. ආමේන්. උන්වහන්සේ කතා කරනවා නම් මම ආපහු කියනවා කතා කරනවා නම් කතා කරන්නේ ඒ තැනටම විතරයි. ආමේන්. ඒ තැන හදා ගන්නකම් තවත් තැනක් උන්වහන්සේ බෙදලා දෙන්නේ. හලෙලූයා. එහෙනම් අපි අද දවසේ ඉඳන් අපු කියලා කියනවා මේ දහනමින් පදේ කියනවා එකේ දහනමින් එතනින් නුඹ දුටු දෙයිද
දැන් තිබෙන දේද මින් මතු සිද්ධ වෙන්න තිබෙන දේද වන මාගේ දකුණු අතෙහි නුඹ දුටු තාරකා සත සහ රන් පහන් රූප සතක් දේ රහස ලියා තාරකා සතනම් සභාවේ සතේ දූතයය පන්රු සහ සතනම් සභාව සතේ ආමේන් ඉදිරියේ වෙන්න යන උන්වහන්සේ කියන්නේ මාගේ මින්මතු ඉදවින් 19 ඉදවින් නුඹ දුටු දේද දැන් තියෙන්න යන දේද මින්මතු සිදුවෙන්න තිබෙන දේද කතා කරන්න තමයි මම මගේ දූතයන්ගෙන් කතා කරන්නේ. දැන් වෙන්න යන දේද පහන් දුක් වලට ඉදිරියට වෙන්න යන දේද කතා කරන්නයි මම මගේ දූතයව පත් කරගෙන තියෙන්නේ. ඔබගේ ජීවිතයේ දැන් වෙන්න යන දේ, මතු වෙන්න යන දේ කතා කරන පිණිසයි ස්වාමීන් වහන්සේගේ දූතයව සභාවේ කියන්නේ. ආමේන්. හලෙලූයා. ඔබට දූතයා විහිළු කරයි කතා කරයි මට එක දවසක් මට කතා කරා එක පාලකෝරේ මම ගොඩාක් ලංකාවේදී මම ගොඩාක් බය වුණා. ආමේන්. මම මේ සභාවට මම බ්‍රාස්පතිද දවසක කිව්වා පාසු මම එන්නම් දේශනා කරන්න කියලා. ਉਹ බලාගෙන හිටියා මම එනකම්. ඉතින් මට කාලය පරක් වුණා යන්න. මම වෙලාවෙදී කොළඹ හරි වෙන්නේ නැති. මම කොහමද මීගමට එන්න ඕන මම ඉතින් ආවා. කොහමද වෙලාවේදී ආ නමස්කාර වෙලා දේශනා පටන් කරගන්න යද්දිම මම කොහමරි ආවා. මම එනකම් යා ඉඳලා තියෙන කොහමරි. ඒ බ්‍රාස්පතිද දවසේ කුසෙන එකක් ඉන්න තැන. ඉතින් මම කොහමරි එතනට ගිහිලා මට කියපු වැඩේ මම කරා. ඉතින් මම හිතුවා මම කරන්නේ කොහොමද ඇවිල්ලා කියන හිත තමයි තිබුණේ. නමුත් මම හිතපු තැන දන්නේ දෙවියන් වහන්සේ. මම ඉඳලා ආවේ කොහෙද කියන එක දන්නේ දෙවියන් වහන්සේ. නමුත් මම ඔක්කොම ඉවර වෙලා. මම ඒ පාලකවරයාත් එක්ක ඒකක් පොඩි පාලකවරයා මට ඍජුව කතා කරා යාද දෙවියන් වහන්සේ. පාස්ටර් මට යම් දෙයක් වත් කියන්න තියෙනවා. ආමේන්. හලෙලූයා. මම තීරණය කරා මෙච්චර දුරට මම ගියේ ඇයි මම මෙච්චර ළඟ මගේ ජීවිතේ දීගමු තිබුණේ මෙච්චර ළඟ ඉඳලා මම උතට යන්න තියෙන්නේ කියලා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට මට කතා කරන්න ඕන නම් දෙවියන් වහන්සේගේ දූතයා මට කතා කරනවාමයි. ආමේන්. මම එහාට උපදින දරව පෙරල ඉන්නුනේ නැහැ. ඔහු උගාද කියින් වැඩක් නැහැ. දෙවියන් වහන්සේට කතා කරන්න ඕන නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම කුළු ගෙඩියෙන් ගහනවාමයි. මොකද ඔබව මාව හදා ගන්න ඕන නිසායි. හලෙලූයා. ආමේන්. ඉතින් අපි සමහර වෙලාවට අපි කැමති නැහැ දෙවියන් වහන්සේට කතා කරද්දී. කී දෙනෙක් කැමතිද දෙවියන් වහන්සේට කතා කරද්දී? ආමේන්. කී දෙනෙක් අවසද ස්වාමීන් වහන්සේ සුද්ධකම අනු ඉන්න? හලෙලූයා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට මනා වෙලා තිබුණා දෙවියන් වහන්සේගේ මහත් වූ ආත්මයත් එක්ක මනුෂ්‍යන් තබා ගන්න. ආමේන්. හලෙලූයා. අපි පෙරලගමු ගණන් කතාවට අපි යමු. හලෙලූයා. ගණන් කතාවේ 11 වෙනි පරිච්ඡේදයේ හලෙලූයා. විසිතුන්වෙනි පරිච්ඡේදයේ මෙහෙම දෙයක් කියනවා. ස්වාමීන් වහන්සේ මොසෙස්ට කතා කොට ස්වාමීන් වහන්සේගේ හස්තය ලූණුව තිබේද? මාගේ වචනේ ඉෂ්ට වේද නැද්ද කියා දැන් ඔබට පෙනියයි කීසේක. එවිට මොසෙස් පිටතට ගොස් ස්වාමීන් වහන්සේගේ වචනය සෙනගට කියා. සෙනග අතරේ වැඩිමහල්ලන් 70 දෙනෙකු රැස්කොට ඔවුන් කූඩාරම වටකර සිටිවේය. ස්වාමීන් වහන්සේ වලාකුළ පිරිවරා බැස්සසේක. ඔවුන්ට කතාකොට නුඹ අතරේ තිබුණු ආත්මයගෙන වැඩිමහල්ලන් 70 දෙනා කෙරෙහි ලැබුසේක. එසේ ආත්මය ඔවුන් කෙරෙහි පිහිටි කල ඔවුන් ප්‍රපේත වාක්‍ය කිව්වෝය. නමුත් පසුව එසේ නොකියුවේය. ඒ මිනිසුන් දෙන්නේ කඳුරේ නැවතී සිටියෝය. එක්කෙනෙකුගේ නම එල්දාදය
අනිත් අයගේ නම නේදද්ය. ආත්මීය ඔවුන් කෙරෙහි පිහිටියේය. ඔවුන් ආමෙන් ඔහු ලියන ලද්දවුන්ට ඇතුල්ව සිටිය නමුත් කූඩාරම ළඟට නොගියෝය. ඔවුන්ද කඳවුරේ දිව්‍ය වාක්‍ය කිව්වෝය. තරුණියෙක් දිවගොස් මොසස්ට කතා කොට එද්දා සහ මේදා කඳවුරේ සිට දිව්‍ය වාක්‍ය කීති කිව්වේ. මොසස්ගේ මෙහෙකරු වූ ඔහුගේ තෝරාගත් මිනිසයන්ගේ ආමෙන් කෙනෙකු නූන්ගේ පුත්‍ර යේෂුවා උත්තර දෙමින් මොසෙස් ස්වාමීනි ඔවුන් තහනම් කළ මැනවයි කියේ. මොසෙස්ද නුඹ මානිසා ඊර්ෂ්‍යා වෙනවාද? ස්වාමීන් වහන්සේගේ සියලු සෙනඟ ප්‍රොෆෙටවරුන් වෙන ලෙස ස්වාමීන් වහන්සේ තමන්ගේ ආත්මය ඔවුන් කෙරෙහි ලැබුවොත් එසේ යැයි කීවේය. පසුව මොසෙස් ඊශ්‍රායල් වැඩිමහල්ලන් කඳවුරෙන් ඇතුළට ගියෝය. ආමේන්. මෙතනදී කතා කරනවා ස්වාමීන් වහන්සේට කතා කරමු ඊශ්‍රායල් සෙනඟ අතරේ ස්වාමීන් වහන්සේ මොසෙස්ට කියනවා ඔයා තෝරාගත්ත මේ ගෝත්‍රයන්ගෙන් වැඩිමහල්ලන්ම ගියේ. එනවා මාගේ කඳවුර පිට කියන්න කියලා. ආමේන්. දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? මේ මොසෙස්ට දීලා තිබුණා වූ ඒ ආත්මය අරගෙන මේ සැතේ දෙන අතරේ තියෙනවා. ආමේන්. තිබුණා මේ එදා තමා අන්‍ය භාෂාවෙන් කතා කරන පළවෙනි තැන. හලෙලුයා. දිව්‍ය වාක්‍ය කියන්නේ අන්‍ය භාෂාවෙන් කතා කරනවා. හලෙලුයා. ආමේන්. ඉතින් ඔයගොල්ලෝ අන්‍ය භාෂාව අලුත් කිස්මේ හොයාගෙන ඉන්න හැරදීම. එදා තමයි මේ වචනේ පිට වෙන්නේ. දෙවියන් වහන්සේගේ වැඩිමහල්ලන්ට මේක දෙනවා. නමුත් ඒක වෙලාවට සමහර අයට ඔබ තිබුණේ නැහැ. හැබැයි දෙන්නේ විතරයි. එලියා මේකට ස්ථිරව. කවුද? එල්දත් සහ මේදත්. උන්වහන්සේ ළඟට ආපු සෙනඟට කියනවා මේ මම උඹලට කියන්නේ එක ආසාවක් තියෙනවා. මම හිතේ තියාගෙන හිටියේ උඹලා ඔක්කොමම මේ දෙවියන් වහන්සේ දුන්නු දිව්‍ය වාක්‍යයෙන් පිරලා දෙවියන් වහන්සේ සොයනවා බලන්න. උඹලාගේ කතා හැරගත්තා. නමුත් දෙන්නේ විතරක් මේකට විශ්වාසවත් කරගන්න. ආමේන්. ඒ දෙන්න තමයි එල්දත් නේදත් කියන්නේ. ඊශ්‍රායල් දෙවියන් වහන්සේ කැමතිලා ඉන්නේ ඔක්කොමත්ම මේ වැඩිමහල්ලෝ කියන ඔක්කොමත්ම ස්වාමීන් වහන්සේගේ දිව්‍ය වාක්‍යයෙන් කතා කරනවා බලන්න. නැසෙරිවන් සහෝදරය සහෝදරි දෙවියන් වහන්සේගේ අතේ ඔබ නම් ආමේන්. උන්වහන්සේගේ අතේ තියෙන පහන් රුක් නම් පහන් රුක් දල්වන්න දෙවියන් වහන්සේට දෙන්න. පහන් රුක් දැල් වෙනවා නම් ඔබගේ අඩුපාඩුව උන්වහන්සේගේ දූතය තුළින් හදයි. මේ පහන් දැල් වෙනවා නම් ඔබ හැම කෙනෙක්ම දිව්‍ය වාක්‍යයෙන් කතා කරන තුමයි. ආමේන්. හලෙලුයා. මට තියෙන දිව්‍ය වාක්‍ය කොහෙද කතා කරන්නේ? තනිවම නෑ තනිව නෑ තනිව නෑ යේසුස් තුම්නේ එහෙම කියලා නෑ තනිව නෑ. හලෙලුයා. බර හලෙලුයා හලෙලුයා හලෙලුයා. ඊළඟ සභාවට ආවම කාල කියලා දිව්‍ය වාක්‍ය දෙතියි. එතනත් ටික තමයි. ආමේන්. අද සමහර අයට ස්වාමීන් වහන්සේ ඔය සතුට කරන්නට බෑ. ඔවුන් හිතන මම තනිවම ඉද්දී ස්වාමීන් වහන්සේ මාත් එක්කයි කියලා. ආමේන්. ඔබ තනිවම ඉද්දී ඔබට කවදාකවත් ඔබේ ගමන යන්නට බෑ. ස්වාමීන් වහන්සේ බයිබලයේ කොතනවත් කියලා තනිවම ඉද්දී මම ඔබ අරගෙන යනවා කියලා. උන්වහන්සේ කියලා තියෙන්නේ මම සභාවයි අරගෙන යනවා කියලා තියෙන්නේ. ආමේන්. සභාව කියන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක එකතු වෙලා ඉන්න අවසරනේ සභාව කියන්නේ. හලෙලුයා. මම මුළු සභාවම ඔසවා ගන්නවා කියලා තියෙන්නේ. එතකොට අපිට කතා කරන්න ඕනේ දෙවියන් වහන්සේ සභාවේ. සභාවට එන්නේ ස්වාමීන් වහන්සේ ස්වෑඩි. ස්වාමීන් වහන්සේ අපිට ඍජුව කතා කරද්දී අපි ඉඳලා ස්වාමීන් වහන්සේ කතා කරනදී අපි මෙනෙහි කරන්න. ඒකට විශ්වාසවන්ත වෙමු. අපේ අතුලාන්තයේ තියෙන ගැඹුරු දැන්න කතා කරද්දී අපි ඒක ස්වාමීන් වහන්සේට ස්වයංතුමක් කියන තවලා ඒින් අපි නිදහස් වෙමු. ආමේන්. හලෙලුයා. ආමේන්.
සමහරක් අය එක දෙන්න ආමින් කියන්නේ නිදහස් වෙන්න කියලා. කැමති නෑ නිදහස් වෙන්න. මං හිතන්නා මම ඔබට මෙහෙම කියන්න. අර නපුරු ආත්ම තියෙන්නේ සාතන්ගේ ආත්ම තියෙන තැනකට ගියා නම් උදාහරණයක් ගමු දේවාලයකට ගියයි කියලා. පූසාට කිව්වනම් කුකුළු පණක් ගේනවා. තව දවස් තුනක් ඉන්නේ බැරෙන්න යනවා. එළිවෙන් ගේනවා. ලක්ෂ 5ක් තියන්න ඕන. ඔයාලා මොකටද තියන්න ඕනේ කියන්නේ ඒකත් තියෙනවා. ආමේ ලක්ෂ 5 කාගේ හරි බෙල්ල කපලා ලක්ෂ 5ත් එක්ක කුකුළු 5යි එළු 2යි ආමේ තව මොකක් හරි එළියට වැස්සී කරි වැස්සිව අනුන්ගේ වැස්සිව හරි අරගෙන ගිහිල්ලා පූජා කරනවාමයි නැන්ද කරනවා කියලා දවස් 5යි දෙවියන් වහන්සේ කිව්වනම් පාස්ටර්ගේ කට හොඳ නැහැ පූසාරි කොන මුකමාරේ යක්ෂාත්තු කිව්වොත් ඔම්මෝ මට මතකයි මම ලෝකීදී මට එක දවසක් කොයි කනෙක්ටි දෙහිලි තුනක් කියන්නේ කියලා. ඵලයක් හොයාගෙන දෙහිලි තුන. අන්න කිව්වත් කියලා හොරේ කඩාගෙන ගෙනිච්චි. මම දන්නේ නැහැ මේ යලා කියලා. හරි. හලෙලුයා. ඔබට දෙවියන් වහන්සේ කතා කරද්දී දෙවියන් වහන්සේ කට හොඳ නැහැ කියන එක ස්වාමීන් වහන්සේට කියන දැනගත්තා. හලෙලුයා. යාක්ෂයා කිව්වා නම් එක පයින් නැද්ද? බැංකුව දෙකින් ඔක්කොම හරි සූරගෙන හැලෙන්න ආසයි. දෙවියන් අස්කෝනෝ සාක්කු ඉවෙලා තියන්නේ නැහැ. වර්සික පේන්නේ නැහැ දෙවියන් අස්කෝන දෙන්නේ කියලා. හලෙලුයා. ඉතින් දැරදින් අපිට පිනවනවා. හරි අපි කැමති නැහැ දෙවියන් වහන්සේ කතා කරද්දී දෙවියන් වහන්සේට කී කරුවේ. යකා කතා කරන අයියෝ කියලා වැඩක් නැහැ. එක පයි කැමති සභාවෙදී අපිට ගුවනම් මටත් ඔක වෙලා තියෙනවා. සභාවට එන්නේ ඉස්සෙල්ලා කෝල් එකක් දාලා ඉස්සෙල්ලා ෆික්ස් ජොබ් එක කරද්දී මට කියනවා හලෙලුයා මම තාමත් කියනවා මෙහෙයිලා ගැහිම ලැබුවේ ලංකාවේ නෙමෙයි මට කියනවා බි අපි හවුස් එක ටිකට් ගන්නවා ගහගෙන අපි ගෙදර පාටියක් තියෙන යන් කියලා. මම කසදින්නේ කියලා රෝමේ තියෙන ටීවී එකට තමයි සෙල්ලම් කරේ. ඉතින් සභාවේ ඇවිල්ලා මම අර ඉස්සෙල්ලා කිව්වේ දේව දූතියට දෙවි දූතියෙක් මම. ආයෙත් සභාවේ කොම කරලා මගේ තිබුණ සාගත මල්ලක් කියලා බෑග් එකක්. මේ බෑග් එකේ තියෙනවා සපත්තු දෙකයි අනිත් යුදායිත ටික බයිබලෙත් එක්ක. හැබැයි ඒක නැති කරා මගේ නෝන ආපහු දාන්නේ කිව්වා මේක ඊට පස්සේ. හලෙලුයා. ගනවත්තල දෙම ඊකේ තියෙනවා රහස්‍යගතව බඩු ඊට පැක් කරලා තමයි. ඊට කතා කරලා යන්නේ. ඊට පස්සේ රණවේ. සභාව ඉවරයිනේ. රණවේ. දුවලා ගියා මේක දවසක් මට එකක් කතා කරලා කිව්වා මීට් එකක් තියෙනවා. ඔයා හොඳට දුවනනේ. එන්න කියලා. මම සභාව ඉවර ගමන සභාව කොම කරලා පාස් කරලා කියන දැනකට වැදලා දුවලා කියලා මම කියන්නේ හොඳට බොහොම වෙලා හරි හොඳට බොහොම වෙලා දැන් ඉන්නවා දැන් මීටර් 400 දුවන්න මීටර් 100 400 දුවන්න දැන් හාර රෙඩි දැන් ඔක්කොම මෙලාච්චි මුනි තාලිම ගෙනලා කට්ටිය දැන් දුවන්න කියලා දැන් හරි පිකප් එක කියලා දැන් හරි චුන් දැන් සභාව හිටපු දෙන්නේ කියලා හොඳට වීඩියෝ කරගෙන ඉන්නවා මේ මම දැන් කියන්නේ සභාවෙම මේකත් බලන්න ඇවිල්ලා කියලා දැන් මම දුවනවා මගේ තියෙන එකම ප්‍රීතියනේ දිල්වල ඇවිල්ලා දැන් හරි වට දැන් හරි ජයග්‍රහණී පහුවෙන්ද ඉඳ ඇවිල්ලා she brother අපි ආව දැක්කද ඉඳ හවස මම මොකද බෑ මතකද දැන් ග්‍රවුන්ඩ් එකේ එයා දිවුවනේ මම වීඩියෝ කරා වැටුණා දෙන්නම් කිව්වා අයියෝ මගේ කටු ඔක්කොම යොලන්න ගත්තා මම රාසිගතව කරන හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ කොහරි කෙනෙකුට පෙන්නනවා හලෙලුයා බරාසිගතව කරන හැම දෙයක් ස්වාමීන් වහන්සේ නිදරව කරනවා. බරාසිගතව කරන හැම පාපයක් දෙවියන් වහන්සේට ඕන ඔබට එළිය අරගෙන පෙන්නන්න ඔබගේ පහන අලුත් කරගන්න. ඒක තමයි දෙවියන් වහන්සේ ඔබට ආදරේ කියන්නේ. ආමේන්. ඔබගේ ළඟ ඉන්න කෙනාට බැරි නම් නීතියෙන් හරි පොලිසියෙන් හරි කොහෙන් හරි කරනවාමයි. ඔබට දෙවියන් වහන්සේ ආදරේ ඉන්නයි. මේ ආදර දෙවියන් වහන්සේ හින්දා තමයි පත් කරලා කතා කරන්නේ. හලෙලුයා. අපි සමහරක් වෙලාවට ඔක දෙවෙනි තැනකට දානවා. හලෙලුයා. ආමේන්. මට එක දවසක් මම අවසන් කරන් දැන් මේ උතර වань කරන්නේ. එක දවසක් අපි සභාවේ ඉන්නවා. එක දියණියට කිව්වා පුතේ ඔයා මේ දේ කරගන්න යන්න එපා. ඔයා මේක කරගන්න ගියොත් ඔයා වරදට වැටේ කියලා. ඒක අහලා මම කිව්වා පාලකවරයා
ඔය ඇයි මේ විදිහට මාව හිතුවේ කියලා. ඒ වගේ වචනයක් කියන්න එච්චර වැරදි වචනයක් කියන්නේ ඇයි හිම ඔයා මාව මේ විදිහට හිතුවේ කියලා. මට දෙවියන් වහන්සේ කතා කරනකොට ඔයාට කිව්වා. ඇය පහුවෙනි සති දවසේ ඇය ගියා. ඇගේ දේම සිද්ධ වුණා. අමේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ ඔබ ඉදිරියෙන් ගෙන්න යන දේ නිසායි. මෙතන බයිබලයේ මතක් කරලා දෙන්නේ මොනවද? දැන් තියෙන දේ මතු වෙන්න යන දේ එළිදරව් කරන පිණිසයි. හalleluya! දැන් වෙන්න යන දේ ඉදිරියෙන් වෙන්න යන දේ කතා කරන පිණිසයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ කතා කරන්නේ. ආමේන්. කීදෙනෙක් කාසද මතු දෙවියන් වහන්සේ රාජ්‍යෙ. ආමේන්. ඊගොල්ලෝ කැමති නේද ඔබලා? කීදෙනෙක් කාසද උන්වහන්සේ රාජ්‍යෙ කියන්නේ? ගන්න ආසාවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ කතා කරනවා නම් අමාරුවෙන් හරි කියලා ගන්න. ඒක තිත්ත උනත් කමක් නෑ බොන්න. ආමේන්. ඇනෙනවා නම් හදවතේ මේ පැත්තෙන් පසා කරගෙන ගිහිල්ලා මේ පැත්තෙන් හරියනවා නම් ඉඳ හරින්න. ස්වාමීන් වහන්සේ ඔබට ආදරෙන්සයි කතා කරන්නේ. නැත්නම් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ මායාකාර ශාස්ත්‍ර බලලා ඉන්න ඔබට කියන්නේ නෑ. ආමේන්. යක්ෂාත්මත් එක්ක ඉඳගෙන කියන්නේ නෑ. ආමේන්. එන අල්පෝස් කියලා ඇති නැත්නම් මෙයා කියලා ඇති ඒ හින්දා තමයි මෙයා කිව්වේ කියන වැරදි කපලා දාන්න. වන්සා අපට ස්වර්ගීය ස්ථානවල යන්න බැහැ. ඔබ මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. ඔබ දන්නවද කෝටි ගණන් සෙනඟ ඉදී ඔබට දන්නේ නැති ඔබම ඔබ දන්න අනිතුන් දන්නේ නැති ඔබට කතා කරනවා කියන එක කොච්චර සතුටු වෙන්න ඕනද? කෝටි ගණන් සෙනඟට කතා කරන්නේ නැතුව ඉදී ඔබ රාශිගතව තියාගෙන ඉන්නවා පෙට්‍රල් ටික කතා කරනවා කියන එක ඔබ කොච්චර සතුටු වෙන්න ඕනද? ඔබගේ ඕනේ නැති පිළිකාව ගැන ඔබගේ ඕනේ නැති මොනවාද මුෆා නේ අර මුහුන් ගැන එහෙම නැත්නම් වැරදි දේවල් පිපි තියෙන දේවල් ගැන මේ කෝටි ගණන් හalleluya ඔබාමට කතා කරන්නේ නැති දෙවියන් වහන්සේ ඔබට කතා කරන එක සතුටු වෙන්න ඕන ආමේන් බෙරිදුස් කොල්ට කතා කරන්නේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන එක සතුටු වෙන්න අපේ ලංකාවේ ජනාධිපතිතුමාට කතා කරන්නේ නැති දේ ඔබට කතා කරන එකම සතුටු වෙන්න හalleluya ඇයි ඔබගේ ගැඹුරේ ඇතුලේ කවුරුත් දන්නේ නැති මලකුණ ගැන උන්වහන්සේ දන්නවා කතා කරලා. ඒක බෙදන්න යන්න එපා අර ට්‍රැක් එකට. සවලක් කරගෙන අපි උන්වත් හරිම කැමති තමයි. මේක අරකට මේ අර ට්‍රැක් එකට මේ අර ලොරියට මේක බෙදමු. අපි ඒක නෑ. අපි සාන්ත දාන තීන්ත බුදුමයි. හැමදෙස්සම දෙවියන් වහන්සේ ළඟට ඉවරවන හalleluya සබ්ලි සුජ බර ගාලා අනිත් භාෂාව කතා කරනවා අපි එහෙම කරන්නේ එයාට අපි දැක්කේ පිටි දෙනවා එන්න යාට තමයි ස්වාමීන් වහන්සේ හැමදාම කතා කරන අපේ පහන තිර කඩන්න මේ තිර කඩලා අලුත් කරන්න බුදුන්වහන්සේ පූජකයන්ට සහ උතුම් පූජකයන්ට බයිබලයේ ලියලා තියෙන පරණ විශ්වාසෙ මොනවද දුන්නේ කියලා දෙවියන් වහන්සේගේ දේව මාලිකාව උන්ට දුන්නු එක ක්‍රියාවල් කරනවා වැදගත් ක්‍රියාව තමයි මූන් නොමසු රොටි හදලා තියෙනවා නම් මේවා කාටවත් කන්න දෙන්න බෑ උඹලා කන්න ඕන. හරි? දෙක මේ පහන් නිවිගෙන යනවා නම් තිර කඩලා අලුත් කරන්න. ආමේන්. එච්චරයි. මේ පහන නිවින්න දෙන්න එපා. මේ පහන් තිර වැහිගෙන යද්දි තිර කඩලා ඒව අලුත් කරන්න. මේක අනම් ඒගලන්ට ආමේන් ඒගොල්ලෝ රෑ දවල් දෙකේ කරපු සේවය තමයි මූණම රොටි හදලා ස්වාමීන් වහන්සේගේ පූජාසන ඉදිරියේ තියෙනවා පහන හැමතිස්සෙම අලුත් කරලා තියෙනවා හalleluya ආමේන් අද අපේ පහන අල්ලන්න ගියද අල්ලන්න තිබෝ ඔබ ඇවිල්ලා ඔබ කොහොමද කියලා නෑ අපිට දෙවියන්ස් කියන්නේ අත තියාගෙන මෙම යන්නේ ඔය ඇතුළාන්ති අතට ඇතුලේ තියෙනවා මම මලකුණ අරගෙන දාන්න යන්නේ ඉඩ හරින්න ඒක කරන්න බෑ බැරි නම් ඒ මනවති පොළවේ ආමේන් ස්වාමීන් වහන්සේට උනායි මලකුණ ඒ කුඹලා යන්නේ ඒ ස්ථාන ගලවලා දාලා ඒ පහන් සදාකාලින් උන්වහන්සේගේ නුවරේ එළිය ඇතුළේ ඉන්නවාද කියන්නේ
ආමේන්. හලෙලූයා. කී දෙනෙක් අද දවසේ ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න යනවද? මම යාර ගොඩක් තාමත් ගැඹුරින් කියන්න යනවා. මට ස්වාමීන් වහන්සේ පැහැදිලිව කතා කරනවා. කී දෙනෙකුට දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ උත්තර දෙනවද? දෙවියන් වහන්සේ ඔබගේ හදවත ඇතුළට ගිහිලා ඔබ වේදනාවටපත් කරලා තියෙනවා. කී වතාවක් ස්වාමීන් වහන්සේ ගිහිලා මේක අයින් කරන්න කියලා ඔබට වද දීලා තියෙනවද? කී වතාවක් මේකෙන් අයින් වෙන්න කියලා ඔබට දන්න හැම භාෂාවෙම ඔබගේ මුලේ විඥාණයට තද්ද කරලා තියෙනවා. ඔබට කී වතාවක් ස්වාමීන් වහන්සේ කතා කරලා ඒක ගල් කරගෙන තියන් ඉන්නවද? අරමුණු ගෙවනවා. අද අවස්ථාවක් ස්වාමීන් වහන්සේ නෙමෙයි. මේක තමයි අවස්ථාව. දෙන්න දෙවියන් වහන්සේ ස්පර්ශ කරන. ඔබ අද දවසේ මේක දෙද්දී මට දැනෙන එක දෙයක් මම කියන්නේ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ තියෙන හැම දෙයක්ම ඔබට යහපත් කරලා දෙන්න අවශ්‍යයි. ආමේන්. ඔබගේ ඇසේ කඳුළු වැටෙනවා නම් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක යහපත් කරලා දෙන්න. ඔබ දෙවියන් වහන්සේට අල්ල ගන්නා බහදිනක් වුණොත් පහනක් වුණොත් දෙවියන් වහන්සේ ගන්නවා ඔබ ප්‍රසවන්න. ආමේන්. ඒ විදිහට ස්වාමීන් වහන්සේ මුතුමඩේ මහත්යෝ වෙච්ච විදිහට කියලා දෙන්නේ. අපි නැගිටිමු ස්වාමීන් වහන්සේ අභියස. ස්වාමීන් වහන්සේට එක්ක සුළු මොහොතක් ගනුදෙනු කරන්නේ. ස්වාමීන් වහන්සේට මම කරලා නැති මොනවද? ඔබ ස්වාමීන් වහන්සේ ගාන ස්වාමීන් මම මොනවද කරලා නැහැ? මම මොකක්ද ඔබ වහන්සේ ඉදිරියේ කරලා නැත්තේ ඔබ මට කතා කරලා. මට ඔබ වහන්සේ කතා කරන වෙලාවේදී මම මොනවද ස්වාමීන් කරේ? ඔබ කතා කරද්දී මම කොහෙද හිටියේ ස්වාමීන්? ස්වාමීන් මට කතා කරන විට මම ඔබට අකීකරු වෙලා ස්වාමීන් ඔබ මට කතා කරද්දී මම වහන්සේගේ ඒ මහත් රැස්වීමේ අභිමුඛත්වය සිදු කරා. ඔබ මට කී වතාවක් කතා කරලා තියෙනවද ස්වාමීන්? මම කී වතාවක් ඒක ප්‍රතික්ෂේප කළා. ඔබ මට ආදරේ කියලා මම දන්නවා. නමුත් මම ඔබට ආදරේ කරේ නෑ. ඒවා මම ප්‍රතික්ෂේප කරලා දැන්. මම ඉතින් ඔබ වහන්සේ මට හැමතිස්සෙම ආදරේ කියලා. නමුත් දැන් මට දැනෙනවා මම ප්‍රතික්ෂේප කරුවේ ඔබ වහන්සේ මට ආදරේ ඉඳයි. ඒ දැනින් තවත් දෙයක් ඔබගේ ජීවිතේ වැඩි කරන්නයි මට කතා කරේ. මට එකතු කරලා මහත් ආශිර්වාද දෙන්නයි කතා කරේ. ස්වාමීනි මට සමාව. ස්වාමීන් මට අනුකම්පා කරන්න. මම වහන්සේ දැන මම මේ දේවල් කරේ. මට හදවත මට විවර කරගන්න අවස්ථාවක් දෙන්න. ස්වාමීනි මම ඔබ වහන්සේ මට කතා කරපු පොහොත් මම ඒවා නිෂ්ඵල කරා. ඒවා සුළු කරා. මම ඒවලට මම පිළිගන්න ගත්තා. මම ඒවා මට නෙමෙයි කතා කරන්න කියන තැනට මම ආවා. නමුත් මගේ හදවත ඇතුලේ ඔබ වහන්සේ සුදාක් වෙනවාස් තුලින් මට කතා කරා. ඒ ඔබටයි පුතේ ඔබටයි තුනේ කියලා. සමාවෙන්න ස්වාමීනි. මම සමාවෙන්න දවසේ. සොබ්නස් කියන්නේ මම සමාවෙන්න. උන්වහන්සේ දොර අපි හැම කෙනෙක් උන්වහන්සේගේ නුවරට ගියා. උන්වහන්සේ දොර අපි පහන් දුක් හැම කෙනෙක්ම කීකරු වෙනවා දකින්න. උන්වහන්සේ දොර තිර කඩලා අලුත් කරලා තියාගන්න. උන්වහන්සේ නැත්නම් මේව තිර කඩලා තියාගන්න ඕන උන්වහන්සේ. දෙන්න උන්වහන්සේ නිවි තිර පහන දෙන්න එළියට දෙන්න. මොන ඔක්කොන්ට මෙලිය දැනෙන්න සලස්වන්න. පහන නිවිලා තියනවා නම් අල්ල ගන්න. ඒ කරුවල වලින් ගැහිලා තියනවා නම් එළිය නැතුව කඩන් දෙන්න. උන්වහන්සේ යමුරෙන් යමුරට ඔබගෙන විමසන දෙවියන් වහන්සේ. උන්වහන්සේ දොන ඔබ වරගෙන යන්නේ මොකද? උන්වහන්සේ දොන ඔබට අලුත් සිතක් දෙන්න. උන්වහන්සේ දොන ඔබව ස්පර්ශ කරන්න.
උන්වහන්සේට ඔබ ඉන්නා වූ ඒ කඳුළු වලින් ගලවන්න. උන්වහන්සේට ඔබ වැටින තැනින් නැගිටලා අරගෙන යන්න. උන්වහන්සේට ඔබගේ විපත්ති වලදී වාසිින්නට. උන්වහන්සේට ඔබ මුදුවන්න. උන්වහන්සේට ඔබ ආශිර්වාද කරන්න. උන්වහන්සේට ඔබ බලෙන් පුරවන්න. උන්වහන්සේට සියල්ලට ඔබ මගේ දරුවෙක් හැටියට කියන්නේ පහන. itu ප්‍රස්තාව දෙන්නේ ඔබගේ අතේ. ස්වාමීන් වහන්සේට ඔබ ගන්න දීලා කරන්න. ඔබ කියන්නේ ස්වාමීන් මට මේ දේවල් කියන්න. මම මේ තුල රැඳිලා ඉන්නේ ස්වාමීන්. මට ඒක අතහැර ගන්න බැරුවයි. මේ දේවල් නිසා මට දැනෙනවා ඔබ වහන්සේ මාත් එක්ක නැහැ කියලා. මම මිනිස්යාට පෙනෙන පිළිස මම hina වෙලා ඉන්නවා. නමුත් ඔබ ඉදිරියේ මම අඬනවා ස්වාමීන්. මට ඉඩ දෙන්න. මගේ ආශිර්වාද ලැබෙන්න තියෙන්නේ මම නිසා. हालेलुया. එදා යාකෝබ්ගේ කුඩාරමේ දෙවියන් වහන්සේ ලෝණ නැති දේව රූප තිබිලා. ඒ දේව රූප යාකෝබ් කියනවා මේ මාත් එක්කින සෙනග අතරේ කවුරු හරි තිබුණොත් නැසින්න ඕනේ කියලා. එයාගේම බාහිරව තියන්නේ ගියා. දෙවියන් වහන්සේ දැකමැති කිව්වා. මගේ දෙන්නලා වැටුණා. අපේ ජීවිතවල මේ වගේ නපුරු දේවල් තියෙන දෙවියන් වහන්සේ දුන්නු දවස් ඉවර කරගන්න බැරුව ගිහිලා දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න බැරුවේ. එන නපුරු දේවල් නිසා අපිට මගදී නවතින සිද්ධ වෙයි. ස්වාමීන් වහන්සේ දායි. මාසේ බගේ මගේ දෙවියන් වහන්සේ. ආමේන්. මාසේ කෙටම විශ්වාස කරන ඔබ ගන්න දෙන්න තරමේ. हालेलुया. සුළු මතක අපි ස්තුති කරමු මාසේ.